විශේෂයෙන්ම ඊයේ දිනය තුලදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව තුල කෝප් කාරක සභාව තුල පැන නැගිච්ච කරුණු පිළිබඳව විද අදහස් රාශියක් මේ වෙනකොට ඉදිරිපත් වෙමින් තිබෙන නිසා ඔබ දන්නවා පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ පොදු ජනතාවගේ ඉල්ලීමක් වගේම පොදුවේ සමස්ත පාර්ලිමේන්තුවේම සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවය මත. ඒ අනුව තමයි අපි එම වගකීම බාර ගන්න ලැබුවේ. මේ රටේ දූෂණ වංචාවලට විරුද්ධව දූෂිතයන් වංචනිකයන් ඔවුන් කුමන තරාතරමක අය වුණත් මේ රටේ ජනාධිපතිවරියන්ගේ හිතලා ජනාධිපතිවරුන් ගෙදර යවීම දක්වා මේ රටේ සිංහාසනයෙන් බස්සන්න බෑ කියපු ජනාධිපතිවරුන් සිංහාසනයෙන් බැස්සීම දක්වා කිසිදු චකිතයකින් පැකිලීමකින් තොරව මේ රටේ මහජන මුදල් නාස්ති කරන්නේ කවුද? මේ රටේ මහජන මුදල් විනාශ කරන්නේ කවුද? අල්ලස් ගන්න කවුද කියන පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ එහි නායක මණ්ඩලයේ සිට එහි අලුත්ම සමාජිකයා දක්වා සම්බන්ධ වෙමින් අපි මේ හිරිදරව් කිරීම දිගුරු කාලීනව සිදු කරලා තිබෙනවා. ඒ නිසාම මේ රට ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ දූෂිතයන්ට එරෙහි මේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන බලවේගයක් පමණක් නෙමෙයි සදාචාර බලවේගයක් විදියට හඳුනාගෙන තිබෙනවා. මොකද මේ රටේ දූෂණය ගැන කතා කරන බොහෝ අය දූෂිතයෝ. නමුත් ජනතා විමුක්තියට පමණයි දූෂණයේ චෝදනාව එල්ල වී නැත්තේ. නිසා විශේෂයෙන්ම කෝප්කාරක සභාව පමණක් නෙමෙයි ජනතා විමුක්තිය දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගත්තොත් ඒක අපේ පක්ෂයේ සෑම සියලු දේශපාලන මට්ටමකම සෑම සියලු ආතනයක් හරහාම අප සිදු කරමින් තිබෙන දෙයක්. මේ ප්‍රස්තුතයට ලක් කළා තිබෙන කාරණාව ගත්තොත් ඔබ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා කටයුතු කරන සමයේදී එතුමාගේ මැදිහත් වීම මත එතුමාගේ ඥාති පුත්‍රයෙක් වන බෑනාගේ සමාගමට සුවිශාල අනියම් ලාභයක් රටේ මහජන මුදල් නාස්තික හානි කරමින් රටට පාඩු කරමින් සිදු වුණාය කියන කරුණ පසුගිය කාලේ පැන නැගුණා. විශේෂයෙන්ම 2015 පෙබරවාරි මාසය තුලත් මාර්තු මාසය තුලත් මේ කරුණ පැන නැගුණාට පස්සේ ඒ වෙලාවේ බලයේ හිටපු ආණ්ඩුව විදියට ඒ කරුණ පසුව මතු වුණා. විශේෂයෙන් අගෝස්තු මාසයේ නව මෛත්‍රී රනිල් පාලනය බිහිවුණාට පස්සේ ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු තිබුණා. මොකද පළවෙනිම කාරණේ තමයි ආණ්ඩුවෙන් පත් කරපු නිලධාරීන්ගෙන් ආණ්ඩුවෙන් පත් වෙච්ච පුද්ගලයන් ආණ්ඩුව ආයතනයක දූෂණයක් සිදු වුණාම සරල ආයතනයක් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ විශේෂ ආයතනයක්. එම ආයතන තුළ දූෂණයක් වංචාවක් සිදු වුණා කියලා විශාල මහජන ආందోලනයක් ඇති වෙනකොට ඒ පිළිබඳ පරීක්ෂා කරලා සොයා බලලා දඬුවම් දී කළ කිරීමේ ප්‍රථම වගකීම තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට රටේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට. නමුත් ඔබ දන්නවා ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෛත්‍රී රනිල් පාලනය ආණ්ඩුවෙන් ඒ කටයුත්ත කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂම පාක්ෂික නීතිඥවරු තුන්දෙනෙක් දාලා යම් ආකාරයක පරීක්ෂණ කමිටුවක් කියලා එකක් ඇටෙව්වා. ඒකෙන් යම්කිසි පරීක්ෂණ වාර්තාවක් ආවා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයාම කිව්වා මේ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ කිරීම කෝප්කාරක සභාවට බාර දෙනවා. එතන ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් දූෂණය සෙවීමේ වගකීම් බාරගත්තේ නැහැ. ඒ අනුව තමයි මේක කෝප්කාරක සභාවට පැවරුනේ. දැන් කෝප්කාරක සභාව තුළට මේක පැවරුණාට පස්සේ දැන් මොකදලා තියෙන්නේ? කෝප්කාරක සභාව තුලත් ඉන්න ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එම දූෂණය ගැන හොයන්න එම දූෂණය හෙළිදරව් කරන්න තිබෙන අවස්ථාවට බාධා කරමින් ඉන්නවා. ඒ නිසා අපි තා වගකීම මෙරට ජනතාවට කියනවා මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ප්‍රථම වගකීම තිබෙන්නේ ජනාධිපතිට අගමැතිට සහ ආණ්ඩුවට. එය පැහැර හැරියා. ඊළඟට එහි වගකීම කෝප්කාරක සභාවට ආවට පස්සේ අද වෙමින් තිබෙන දේ තමයි කෝප්කාරක සභාව තුළ තියෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම. ඒ නිසා මේ බැඳුම්කර වංචාව පිළිබඳව
කරුණු ගොඩක් කතා කරලා තිබෙනවා. ජනතා මිතුරන පැත්තෙන් අපි කියන්න කැමතියි. ඊටාම සංක්ෂිප්තව ගත්තොත් මේ පරීක්ෂණය සමස්ත මහ බැංකුව පිළිබඳ පරීක්ෂණයක් නෙමෙයි. මේ පරීක්ෂණය සමස්ත මහ බැංකුවේ සියලුම බැඳුම් කර පිළිබඳ පරීක්ෂණයක් නෙමෙයි. මේ බැඳුම් කරය නිශ්චිත වශයෙන් මේ පරීක්ෂණය නිශ්චිත වශයෙන් බැඳුම් කර ගනුදෙනු දෙකක් පිළිබඳ. මොකද අසාමාන්‍ය ලාභයක් එකම සමාගමක් ලබන ඒ සමාගම අවස්ථා දෙකේදීම මහ බැංකුව අධිපතිවරයාගේ බෑනගේ සමාගම වටපත් වෙච්ච ඒ වගේම ඒ අවස්ථාවලදී මහ බැංකුව අධිපතිවරයාගේ හැසිරීම සුවිශාල වශයෙන් සැකසහිත බවට කරුණු කාරණා අනාවරණ වෙලා තිබෙන නිශ්චිත ගනුදෙනු දෙකක් ගැන තමයි මෙම කෝප්කාරක සභාව විශේෂයෙන් පරීක්ෂණ කරනු ලබන්නේ. ඒ අනුව කෝප්කාරක සභාව හඳුන්වන්නේ සහෝදරයාගේ සභාපතිත්වයෙන් පරීක්ෂණ වාර්තා 3ක් පදනම් කරගෙනත් මෙම කෝප්කාරක සභාවේ පරීක්ෂණ මතත් පදනම් වෙලා තමයි මේ අවසාන නිගමනයන්ට අවිල්ලා තිබෙන්නේ. ඒක තමයි අග්‍රාමාත්‍යවරයා පත් කරපු කමිටු වාර්තාවක් ඊට පෙර දියු ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් තිබිච්ච කෝප්කාරක සභාවේ කෙරෙච්ච සාක්ෂි විමසීමත් 3 විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කරන ලද විගණන වාර්තාවක් මේ තිබෙන්නේම වාර්තාව මෙම විගණන වාර්තාවත් මෙම පරීක්ෂණ කමිටු 3ක වාර්තාත් ඊට අමතරව දින 10ක් තිස්සේ කෝප්කාරක සභාව මේ මහ බැංකුව නිලධාරීන් කැඳවලා අලුතෙන් පත් වෙච්ච මහ බැංකුව අධිපතිවරයා කැඳවලා කෝප්කාරක සභාවේ සමාජිකයන් විදියට දින ගණනාවක් සාකච්ඡා කළා තමයි මේ වංචා විමර්ශනය කියන කටයුත්ත කරේ. ඒ නිසා මේක ඊටම පොදු ව්‍යාපාර කාරක සභා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ කෙරිච්ච ගැඹුරුම පරීක්ෂණය කළා තමයි වැඩිම කාලය වෙන් කළ පරීක්ෂණය කළා තමයි මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව නිගමනයන් වලට එළෙමින් ඇවිල්ලා නිශ්චිත වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් ඔබ දන්නවා කෝප්කාරක සභාව තුළ විවිධ දේශපාලන පක්ෂ නියෝජන මන්ත්‍රීවරු 26 දෙනෙක් සභාපතිත්වය ජනතා මිතුරුනේ සුනිල් හඳුනති සහෝදරයා දරනවා. එතන මේ කාරක සභාව තුළ මේ සීලම පරීක්ෂණ වලින් පසු අපි ඔක්තෝබර් මාස 20ත් 21ත් කියන දින දෙක යොදා ගන්න ලැබුවා. ඉදිරිපත් වී තිබෙන ඔබ දන්නවා ක්‍රියාවලිය වෙන්නේ පරීක්ෂණ කරනවා සාක්ෂි සටහන් ලියා ගන්නවා ඊට පස්සේ පොදු ව්‍යාපාර කාරක සභාවේ ලේකම් කාර්යාලයක් තියෙනවා සුවිශාල අධ්‍යක්ෂින් සහිත ලේකම් කාර්යාලයක් එම ලේකම් කාර්යාලයෙන් සභාපතිවරයාගේ මැදිහත් වීම මත කෙටුම්පතක් ඉදිරිපත් කරන ලැබුවා මේ සියලුම කරුණු කාරණා සාක්ෂි සටහන් සැලකිලිට අරගෙන ඒ සැප්තැම්බර් මාසයේ මේ සැප්තැම්බර් මාසයේදී කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව කෝප්කාරක සභාව එයට රැස් වෙලා එය සාකච්ඡා කළ තීන්දුව කරා එම වාර්තාව තවත් සංක්ෂිප්ත කරලා තවත් නිශ්චිත නිර්දේශ සහිතව ඉදිරිපත් කරන්න කියලා. ඒතර මේ නිර්දේශ සහිත දෙවැනි කෙටුම්පත මේ ඔක්තෝබර් මාසයේදී කෝප්කාරක සභාවට ඉදිරිපත් වෙනවා. ඒ අනුව අපි යොදාගත්තා කෝප්කාරක සභාව පූර්ණ එකඟතාවයට අවිලා තිබෙනවා. ඔක්තෝබර් මාස 25 හෝ 25න් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුලදී මෙම මහ බැංකුව බැඳුම් කර වංචා පිළිබඳ කෝප්කාරක සභා නිර්දේශ සහිත වාර්තාව ඉදිරිපත් කරනවා කියලා. මොකද අපි දන්නවා පැහැදිලි ආණ්ඩු පක්ෂයේ පැහැදිලි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවා. මොකක්ද? ඒක තමයි මේ ප්‍රශ්නේ පුළුවන් තරම් දිග්ගස්සලා මේ පිළිබඳ වාර්තාවක් කෙන එක පුළුවන් නම් අවුරුදු ගණන් වලින් කල් දහලා මේක මේ අවුරුද්ද ඉදිරිපත් කරන්නේ නැතිව ලබන අවුරුද්දට පුළුවන් නම් ඊටත් එහාට ගෙනියන්න. ඒ නිසා ඒ උපක්‍රමය අපිට තේරුණා. ඒ නිසා අපි පැහැදිලි තීන්දුවකට ආවා. ඔක්තෝබර් මාසේ 25 හෝ 25න් පටන් ගන්නා සතිය තුලදී මේ වාර්තාව ඉදිරිපත් කළ යුතු කියලා ඔබ දන්නවා. මොකද ඒකට හේතුව අපි මේ සාකච්ඡා කරන්නේ 2015 පෙබරවාරි මාසේ සිද්ධ වෙච්ච වංචාවක් ගැන. මේ වෙන විට මාස 20ක් ගත වී තිබෙනවා. වංචාවට. කෝප්කාරක සභාව මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු පටන් අරගෙන මාස 6කට ආසන්න කාලයක් සිට වෙලා තියෙනවා. ඒ නිසා අපි එකඟතාවයට ආවා ඔක්තෝබර් මාස 20 සහ 21 කියන දවස් දෙකේදී මේ පිළිබඳව සාකච්ඡා කරලා
ඉදිරිපත් වී තිබෙන කෙටුම්පත සාකච්ඡා කරලා වාක්‍යයෙන් වාක්‍ය සාකච්ඡා කරලා නිර්දේශ නිගමන වලට එන්න. ඒ අනුව අපි සීලම මන්ත්‍රීවරු ඒක සහභාගී වෙච්ච බහුතරයක් මන්ත්‍රී සීලම මන්ත්‍රීවරු ඒ අරමුණින් අපි කටයුතු කරගෙන ගියා. නමුත් අපිට දැනුණා කෝප්කාරක සභාවේ ඉන්න එක්සත් ජාතික පක්ෂ UMP කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබෙනවා දූෂිතයන් රකින්න කියලා. ඒතර දූෂිතයන්ට එරෙහි ලේඛනයකත් එරෙහි ලේඛනයක් කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. වංචා පිළිබඳ නිශ්චිත සාක්ෂි සටහන් සහිත ආපු නිගමන මත පදනම් වෙච්ච වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එම වාර්තාව සාක්ෂි සටහන් වලින් තොරව තමන් කැමති ආකාරයට තමන් විවිධ අවස්ථාවලදී මහ බැංකුවේ තමන්ගේ හිතවතුන් හරහා ගෙන්න ගන්නා නව ලේඛන මත අපි දන්නේ ඒ ලේඛන වල විශ්වාසනීයභාවය කොහොමද කියලා. නව ලේඛන මත අහපු නඩුවෙන් නිගමන වලට එනවා වෙනුවට අහපු තීන්දුව අහපු සාක්ෂි වලින් තීන්දුව తీරනවාට එනවා වෙනුවට නඩුකාරයාත් සම්බන්ධ කරගෙන මේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කණ්ඩායම උත්සාහ කරනවා අලුතෙන් නඩුවක් හදන්න. තමන්ගේ ඔළුවේ තියෙන කතාව වාර්තාවට දාන්න. ඒ නිසා කෝප්කාරක සභාවේ සභාපතිතුමා ඇතුළු දූෂණයට එරෙහිව මේ දූෂණයට එරෙහිව නිශ්චිත පදනමකින් කටයුතු කරන മന്ത്രിවරු විදිහට අපි පැහැදිලිව හඳුනාගත්තා මේ උපක්‍රමය කුමක්ද කියලා. එසේ තිබියදීත් අපි උත්සාහ කළා ඒකාබද්ධ වාර්තාවකට එන්න පළවෙනි දවසේ පුරාම සාකච්ඡා කළා. උදේ 11 ඉඳලා හවස 5:45 වෙනකම්. ඔබ කල්පනා කරලා බලන්න. එකම ප්‍රශ්නයක් පිළිබඳව උදේ 11 ඉඳලා හවස 5:45 වෙනකම් කතා කරනවා. මේ මාස 6ක් තිස්සේ කතා කරපු දෙයක් ගැන. එකඟතාවයකට එන්න බැරි වෙනවා. දෙවෙනි දවසෙත් අපිට පේනවා උදේ 9 සිට දවල් 12 වෙනකම් මේ විදිහටම සාකච්ඡාව කරනවා. අපිට පැහැදිලිව පෙනී ගියා මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වෙලා තිබෙන්නේ මෙම වාර්තාව ඉදිරිපත් නොකර එය කල් දමා ගැනීම සහ මේ දූෂිතයන් ආරක්ෂා කිරීම. ඒ අනුව ඔක්තෝබර් මාස 21 වෙනි දින කෝප්කාරක සභාවේ මන්ත්‍රීවරු 14 දෙනෙක් පැමිණ සිටියා. ඒ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් බහුතර පක්ෂ ප්‍රමාණයක මන්ත්‍රීවරු දෙතර පැමිණ සිටියා. එනවා මන්ත්‍රීවරු 14 දෙනෙක් කියලා කියන්නේ කෝප්කාරක සභාවේ බහුතරයට වඩා වැඩි. ඒ නිසා එම මන්ත්‍රීවරු 14 දෙනාගෙන් බහුතරයක් තීරණය ලැබුවා. ඒ වෙන විට එතන ඉදිරිපත් වී තිබුණු මේ කෙටුම්පත මට මේ කෙටුම්පත ඔබට ලබා දිය නොහැකි. නමුත් මේ කෙටුම්පත සභාපතිවරයා සහ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන මේ මූලික කෙටුම්පත මෙහි තිබෙන සාක්ෂි සටහනුත් මෙහි තිබෙන නිර්දේශත් මෙහි තිබෙන දූෂිතයන්ට අදාළ කරන දඬුවම් පිළිබඳ නිර්දේශත් ඒ අයුරින්ම 100% ඒ අයුරින්ම පිළිගන්න සභාපතිවරයා සහ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීන්දුව කළා. ඒ අනුව මේ වන විට මේ වාර්තාව ඔක්තෝබර් මාස 21 වෙනිදා මහ බැංකු බැඳුම්කර වංචා පිළිබඳ කෝප්කාරක සභාවේ ප්‍රධාන වාර්තාව පළමු වාර්තාව හඳුන්වන සභාපතිතුමාත් අත්සන් කරලා සම්මත කර අවසానයි. කියන කිසිදු දෙගඩියාවක් කිසිදු සැකයක් නැහැ. මේක තමයි කෝප්කාරක සභාවේ දැනට මහ බැංකු වංචා පිළිබඳ අනුමත වී තිබෙන එකම කෙටුම්පත. මේ බහුතරෙන් අනුමත වී තිබෙනවා. මේකට සභාපති සුනිල් හඳුන්නෙති මහතාත් අත්සන් කර තිබෙනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට ඕනකම තිබුණා තමන්ගේ වෙච්ච වාර්තාවක් හදාගන්න. තේතන සභාවේ ඝනපූර්ණයේ තියෙන නිසා එම කණ්ඩායම උත්සාහ කරා ඔවුන්ගේ වෙච්ච කතන්දරයක් සහිත වාර්තාවක් ලියා ගන්න. ඒක වුන් දැන් කරමින් ඉන්නවා. ඒක කෝප්කාරක සභාව එකක් ලෙස අපිට සලකන්න අමාරුයි. ඒක ඇත්තටම ගත්තොත් එහෙම ඒක සිරිකොතේ බයිස්කෝප් වාර්තාව. ඒක හොරකෝප් වාර්තාව. ඕනම සාධාරණ මූලධර්මයේ තමයි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි සටහන් මත කරනද පරීක්ෂණ වාර්තා 3ක අග්‍රාමාත්‍යවරයාගේ අර එක්සත් ජාතික පක්ෂේන නීතිඥයෝ 3 දෙනෙක් දාලා කරපු පරීක්ෂණ වාර්තාවත් මොකද තියෙන්නේ? මෙහි පැහැදිලි අසාමාන්‍ය දූෂණයක් සිද්ධ වෙලා තිබෙනවා කියන එක එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයා දාපු කොමිටුවේ වාර්තාවෙත් තිබෙනවා. ඒ කියන්නේ තමන්ගේ කට්ටිය දාලා හදපු කොමිටියට හොරකමක් වුණා කියන එක වහන්න බැරි වෙලා තියෙනවා. දැන් එසේ තිබියදී මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න മന്ത്രി කණ්ඩායම උත්සාහ කරනවා තමන් මේ හදාගෙන යන UMP එකේ සිරිකොතේ හොරකෝප් වාර්තා පාර්ලිමේන්තුව කරන ඔක්කොම පාර්ලිමේන්තුව වැඩ බවට පත් වෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවල පක්ෂ රැස්වීම් තියෙනවානේ. ඒ නිසා අද මෙතන සිද්ධ වෙමින් තිබෙන්නේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී UMP මන්ත්‍රී කණ්ඩායමක් තමන්ගේ එක්කෙනෙක් සභාපතිකමටපත් කරගෙන මොකද්ද වාර්තාවක් හද මේගොල්ලෝ ඒකට කෝප වාර්තාව කියන්න හදනවා. ඒ නිසා අපි මේ පැහැදිලිව අපි කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් එම මන්ත්‍රී කණ්ඩායම් පමණක් එකතු වෙලා වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒකත් ඉදිරිපත් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අපි මේ බයිස්කෝප් එකට අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සුනිල් හඳුන්නෙත්ති සභාපතිතුමාගේ පැත්තෙන් සහ අපි මන්ත්‍රී කණ්ඩායම විදියට ඉතා පැහැදිලිව කෝප් කර සභාවේදී කිව්වා. මේක තමයි ප්‍රධාන කෙටුම්පත. මෙම කෙටුම්පතට අනුමැතිය ලබා දී තිබෙනවා. මීට අමතරව තව කාට හරි කෙටුම්පතක් ඉදිරිපත් කරන්න ඕන. ඔවුන්ට ඒ කෙටුම්පත හදලා ඔවුන්ටම ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව ඔබ දන්නවා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට සභාපතිතුමාටත් පුළුවන්. සභාපතිතුමාට පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් සභාපතිතුමා වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ නිසා ජනතා විමුක්තිය පැත්තෙන් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඊ타මත්ම දරුණු විදියට ඊ타මත්ම පහත් මට්ටමින් මේ කෝප් කමිටුව යොදාගෙන මහ බැංකුව දූෂණයට සම්බන්ධ දූෂිතයන් රැකීමට කෝප්කාරක සභාව පාවිච්චි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි ඒට ඉඩ දෙන්නේ නැහැ. ජනතා විමුක්තිය සභාපති ධුරේ දරණ තාක්කල් ඒක ඉඩ දෙන්නේ නැහැ. මොකද විශේෂම ගත්තොත් ඔවුන් කරන ලද ඊ타මත්ම පහත්ම මට්ටමේදී තමයි විගණකාධිපතිවරයාගේ වාර්තා මේක ඉදිරිපත් කළා මාස 5ක් වෙනවා. මේ වාර්තාව ඉදිරිපත් කළ මේකේ මූලික වාර්තාව ඉදිරිපත් කළ විගණකාධිපතිතුමාගේ නිර්දේශ සහිතව මාස 5ක් වෙනවා. ඒක පොදු ලේඛනයක් බවට පත්වලත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ තිබෙනවා. එසේ තිබියදී විගණකාධිපතිවරයාට බලපෑම් කරනවා. විගණකාධිපතිවරයාගේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මතය වෙනස් කරන්න කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති කෝප්කාරක සභාවේ බහුතර මන්ත්‍රී කණ්ඩායම විදියට අපි එක්සත් ජාතික පක්ෂයේ හැම විටම උත්සාහ කරා විගණකාධිපති වාර්තාව හෙලා දකින්න. ඔබ දන්නවා කෝප්කාරක සභාවේ මුළු ඉතිහාසෙම 1970 ගණන් ඉඳලා කෝප්කාරක සභාව පවතිනවා. ප්‍රධාන පදනම් වාර්තාව වුණේ විගණකාධිපති වාර්තාව. විගණකාධිපති වාර්තාව මත පදනම් වෙලා තමයි කෝප්කාරක සභාව හැම එකම කටයුතු කළා තිබෙන්නේ. නමුත් මහ බැංකු ප්‍රශ්නේදී විතරක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට විගණකාධිපතිගේ වාර්තාව හොඳ මදි වෙනවා. ඒ හැලුවට ලක් කරනවා. විගණකාධිපතිව තර්ජනය කරනවා. නමුත් විගණකාධිපතිවරයා සහාය කණ්ඩායම අපි කියන්න ඕන ඔවුන් කොන්ද කෙලින් තියාගෙන ඔවුන්ගේ විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි මත පදනම් වෙච්ච ඔවුන්ගේ වාර්තාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින තියෙනවා. මේක වෙනස් කරන්න කියන්නේ කාටවත් බෑ. ඕන්නම් කෙනෙක්ට කියන්න පුළුවන් මේක වැරදි කියලා වෙන කෙනෙක්ට. නමුත් රජයේ නිලධාරියෙක්ට පාර්ලිමේන්තුවට පමණක් වග කියන නිලධාරියෙක්ට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තර්ජනය කරමින් එහි මතය වෙනස් කරන්න දරපු උත්සාහය ඊයේ දිනේදී සුනිල් හඳුන්නෙත්ති සභාපතිතුමා විසින් වළක්වනු ලැබුවා. සෑත පැහැදිලිවම මොකද මේ තත්ත්වය හෙළිදරව් කළ යුතුව තිබුණා. කෝප්කාරක සභාව කියන ආයතනය පාවිච්චි කළා. ඒක ඇතුළෙම රැස්වෙමින් දූෂිතයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයට ජනතා විමුක්තිය සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සහයෝගය ලබා දුන්නෙත් නැහැ. ඒ වගේම විගණකාධිපතිවරයා සහයෝගය ලබා දුන්නෙත් නැහැ. ඒ නිසා අපි විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්බන්ධව කියන්නේ පුද්ගලයන් වශයෙන් නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ජනතාවට අපි ඉතාවක් කියනවා කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. අද අපි දකිනවා මේ කෝප්කාරක සභාවේ ඇතිවෙච්ච සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මට්ටමේ ඉන්න හොරුත් පසුගිය රජයේ කාලෙදී ඇති වෙන්න බාණ්ඩාගාර හිස් කරපු හොරතක්කඩි වර්තමාන මෛත්‍රී රනිල් පාලනය ඇතුළේ අලුතෙන් බිහිමින් ඉන්න මහා ජාවාරම්කරුවන් සහ හොරුත් දෙගොල්ලම අමන්දානන්දයට පත් වෙලා තියෙනවා. අමන්දානන්දයට පත් වෙලා අල්ලස්සා දූෂණ කොමිසමේ නඩු පැවරලා තිබෙන සමහර ඇමතිවරු දැන් දෙස් දෙවොල් තියාගෙන ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලත් එක්ක හොරගම් කරපු කට්ටිය. ඒ වගේම අද මහ බැංකුව ඇතුළු වෙනත් වංචාවට සම්බන්ධ වෙච්ච වර්තමාන පාලනයේ කට්ටියත් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරනවා. අපිට පේනවා එතකොට මේ දෙපැත්තෙම හොරු කලබල වෙලා අපි ඊටව කීමෙන් කරන මේ ජනතාවට
ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂත් එක්ක හැපිලා රාජපක්ෂලා දූෂිතයෝ කියලා ඔප්පු කරපු පක්ෂයක්. අවම බලයක් සහිතව. අවම බලයක් සහිතව. අද තප්පුලන බොහෝ දෙනා අකුලගෙන රයන්න කියන්න බය ඉන්නකොට. රාජපක්ෂ නෙමෙයි රයන්න කියන්න බය ඉන්නකොට. රාජපක්ෂලා දූෂණ කළා කියලා කෙලික් කියපු පක්ෂයක් අපි. ඒකේ ප්‍රධානියෙක් සුනිල් හඳුනිතිස සහෝදරයා. ඒ ප්‍රධානිය. ඒ නිසා අපි ඊටාමත්ම කීමෙන් කියනවා අපි මෙන්නට ජනවරම ජනතාවගේ අපි මත තබා තිබෙන විශ්වාසය 100% ආරක්ෂා කරනවා. ඔබ මේ වාර්තාව ඉදිරි දින තුන තුළදී මේ පාර්ලිමේන්තු සතිය තුළදී ඔබ දකිනවා මේ කෙටුම්පත සභාගත වෙනවා. ඒතර මේ රටේ ජනතාව දැනගන්න පුළුවන්. මට කෝප්කාරක සභාවේ සමාජිකයන්ට මෙහි තිබෙන දේවල් ඔබට කියන්න බෑ. මම අජිත් පෙරේරා නියෝජ්‍ය මැතිවරයා වගේ බොළඳ බයිස්කෝප් සංගණන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිර්දේශ ජනතාවට දැනගන්න හම්බෙන්නේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන සමා නිර්දේශ ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. නමුත් අපි තාමත්මක් කියමින් කියනවා මේ දූෂිතයන් තදාල කරන නිර්දේශද නිගමනද ජනතාවට දැනගන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සුව ඒට අදාළව අදාළ නීතිමය පියවර ගැනීම ජනතා මිත්‍ර පැත්තෙන් අපි උත්සාහ කරනවා. නමුත් ඒ ප්‍රධාන වගකීම ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් කතානායකවරයාටත් පැවරෙනවා. අපි හිතන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කෝප්කාරක සභාවේ වාර්තා නිර්දේශ මත බදනම් වෙලා නීතිමය කටයුතු වලට යයි කියලා. ඒ නිසා ඊටම වකීමෙන් අපි කියන්න කැමති ජනතාවගේ පැත්තෙන් කිසිදු ගැටලුවක් නැහැ. මේ සියලු පරීක්ෂණ මත පදනම් වෙලා අගතියකින් තොරව පූර්ව උපකල්පනයකින් තොරව අපිට විශේෂ පුද්ගලික ප්‍රශ්නයක් කිසිම නිලධාරියෙක් සම්බන්ධ කිසිම දේශපාලනඥයෙක් සම්බන්ධ අපිට තිබෙන්නේ මහජන මුදල් වංචා කිරීම සම්බන්ධ ප්‍රශ්න පමණයි. අපිට පුද්ගලික ද්වේෂයක් නැහැ කිසිම කෙනෙක්. අපි පුද්ගලික වශයෙන් කිසිම ඩීල් දාලා කිසිම බිස්නස් කරගෙන නැහැ. අපි පක්ෂයක් වශයෙන් උත් පුද්ගලයන් වශයෙන් අපිට මේ අය සමග කරන කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ නිසා අපි තාමත්ම කියනවා රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරමින් නිවර්දි කෝප් වාර්තාව මේ පාර්ලිමේන්තු සතියේ සභාගත වෙනවා. ඒ නිසා ඒ ගැන කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ඉදිරියේදී කෝප් ප්‍රශ්න පමණක් නෙමෙයි පරණ හොරුන්ගේව පමණක් නෙමෙයි තාම කෝප් එකට වැඩිපුර එන්නේ පරණ හොරුන්ගේව. අපි අලුත් හොරුන්ගේවත් කරනවා. සුනිල් හඳුනිතේ සහෝදරයා කෝප්කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අපි එහි සමාජිකයෝ වශයෙන් අපි මේ සතියේදී මේ බැඳුම් කර වංචා පිළිබඳ මේ වාර්තා ඉදිරිපත් කරාට පස්සේ දැන් වර්තමාන පාලනය ඇතුලේ සංස්ථාවල සිද්ධ වෙන්නා වූ මහා පරිමාණ දූෂණ වංචා ගැන මේ බරින්ම පසුගිය පාලනයේ වංචා ගැන තියෙන බරින්ම අපි අලුත් ඒවත් ගන්නවා. නිසා කෝප්කාරක සභාව අපි හෙට කැඳවලා තියෙන 2:00ට. කෝප්කාරක සභාව සභාපතිතුමා දැන් දැනුම් දීලා තිබෙනවා හෙට 2:00ට නැවත කැඳවනවා. නිසා කෝප්කාරක සභාව නතර වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ සිරිකොතේ ඉඳගෙන හොර කෝප් හදන්න පුළුවන්. හොර බයිස්කෝප් වාර්තා හදන්න පුළුවන්. ඒවා කෝප් වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කරුණ ගැන පැහැදිලි කරමින් එක කරුණක් කියන්න කැමති. ජනමාදල පළ වුණා මේ සුනිල් හඳුනිතේ සභාපතිතුමා නැගිට ගියා කියලා. නැගිට ගියා නෙමෙයි. විගණකාධිපතිවරයාට බලපෑම් කරමින් කෝප්කාරක සභාවම යොදා ගන්න හදනකොට හොරු රකින්න ඒ වැළැක්කුවා. ඒ නිසා තමයි රටට හෙදරවලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ එකම එක දවසක්වත් මේ පරීක්ෂණ සහභාගී වෙච්ච නැති පුද්ගලයෙක් සභාපති පුටුවේ වාඩි කරගෙන එකම දවසක් මහ බැංකුව වංචාව සම්බන්ධ නෙමෙයි එකම දවසක්වත් කෝප්කාරක සභාවට ආවද කියලා මට නම් මතක නැහැ. එක වචනයක්වත් කතා කළාද කියලා මම නම් මම වකීමෙන් මම හිතපු කිසිම දවසක මන්ත්‍රීවරයා ආවේ නැහැ. කතා කළා නැහැ. කිසිම කරුණක් ගැන සහභාගී වෙලා නැහැ. එවැනි පුද්ගලයෙක් සභාපතිත්වයට తాවකාලිකව පත් කරගෙන තමන්ගේ සුරංගනා කතාවක් ලියලා දැන් ඉදිරිපත් කරන්න හදනවා. ඒ නිසා අපි කියන්න කැමති අපි දැක්ක දැන් ඒ නිසා අපි ඒක පිළිගන්නේ නැහැ. දෙක තමයි දැන් මම දැක්කා මේ කවුද අජිත් පෙරේරා නියෝජ්‍ය මැතිවරයා බොහෝම වරපතල විදියට කියනවා මේ මොකද්ද perpetual treasuries කියන මහ බැංකුව අධිපතිගේ බෑනගේ සමාගමේ කට්ටියව මට යුද්ධාධිකරණයට ගෙනියන සයිස් එකෙන් කතා කරේ අපරාධ නඩු මේ නීතිය මත පදනම් වෙලා නඩු දාලා ඒගොල්ලන්ව වහාම කටයුතු කරනවා. අපි සතුටු වෙනවා. බෑන හරි වැරදි කියලා කීපෙක් ගැන. දැන් මේක පුදුම ප්‍රශ්නයක්.
දැන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කණ්ඩායම අලුත්ම දෙයක් සොයාගෙන තියෙනවා රටේ. මොකක්ද? දැන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කොන්ත්‍රාත් එක ගත්ත මිනිහට දඬුවම් දෙන්න යනවා. දැන් මේක සරලව බැඳුම් කර පැත්තක තියන්න දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මේ කියන්නේ අපි සරලව ගමු. පාරක් කොන්ත්‍රාත් ගන්නවා. කොන්ත්‍රාත් කරුවේ. දැන් කොන්ත්‍රාත් කරුවා ඒක ගන්නේ සාමාන්‍ය මිලට නෙමෙයි ගොඩක් වැඩි මිලට. එතකොට ඒ කොන්ත්‍රාත් කරුවා එතන එතකොට දූෂණයක් සිද්ධ වෙනවා. ඒ දූෂණය සිදු කරන්නේ කවුරු හරි රජයේ නිලධාරියෙක් නැත්නම් දේශපාලනඥයෙක්. දැන් මෙතන දැන් කරන්න යන්නේ ඒ දේශපාලනඥයා හරි රජයේ නිලධාරිය හරි කොන්ත්‍රාත් එක දුන්න කෙනා වැරදි නෑ. කොන්ත්‍රාත් එක ගන්ත මිනිහා තමයි වැරදි කර බවට මේ එක්සත් ජාතික පක්ෂයේ මේ බයිස්කෝප් කමිටුවේ කට්ටිය කියන්නේ. දැන් සරලව ගත්තොත් මේ මොකද්ද කියන්නේ? දැන් රාජපක්ෂ මහත්මයාලට චෝදනා තියෙනවා. මත්තල ගුවන්තොටුපළ හදද්දී වංචා කළා. හම්බන්තොට වරාය හදද්දී වංචා කළා. විවිධ හයිවේ හදද්දී වංචා කළා. ඒක චෝදනා ඉදිරිපත් කරලා තියෙන කාටද? දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ අරුම පුදුම සොයා ගැනීමට අනුව නම් දැන් රාජපක්ෂලාට නෙමෙයි දඬු දාන්න වෙන්නේ. ඒව හදපු චීන කම්පැනි වලට. නැත්නම් ඒව හදපු වෙනත් කම්පැනි වලට. ඒකද මේ කියන්නේ? නැත්නම් පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය කමාන්ඩෝස්ලා වගේ සැරසිලා මහා බැංකුවට කඩම් පැනලා සල්ලි මළු උස්සන් ගියාද? දැන් මෙහෙමනේ කියන්නේ. මහා බැංකුවේ කවුරුත් මේකට මහා බැංකුවේ මොකුත් සම්බන්ධයක් නැහැ. හැබැයි පර්පචුවල් ට්‍රෙෂරිස් එක තම මේ මිලියන් 5000 කෝටි 500ක් ලාභ අරන් තියෙනවා. ප්‍රාග්ධනයේ මිලියන් 301යි. ප්‍රාග්ධනයේ මිලියන් 301යි ඒගොල්ලන්ම කියන ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශනය අනුව මහා බැංකුව හිටපු අධිපතිගේ බෑනක්. ලාභය මිලියන් 5000යි. ලෝකෙ හැම ව්‍යාපාර තියෙනවා. ලෝකේ ව්‍යාපාර තියෙනවද ප්‍රාග්ධනයේ මිලියන් 300යි. ඒ ප්‍රාග්ධනයේ ලාභය හොනෝ මිලියන් 5000. 1650ක ලාභයක් ගන්න ව්‍යාපාර තියෙනවද? කුඩු ව්‍යාපාරෙත් එකම එක ව්‍යාපාරය තියෙන්නේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අනුහසින්පත් කරපු හිටපු මහා බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ පාලනයක් තුළදී ඔවුන්ගේ බෑනාවරුන්ට පමණක් කළ හැකි ව්‍යාපාරයක් තමයි 1650ක ලාභ ගත හැකි එකම ව්‍යාපාර ලෝකෙදී. ඒ නිසා දැන් වංචාව කරපු පුද්ගලයන් මුකුත් නැහැ. හැබැයි පර්පචුවල් ට්‍රෙෂරිස් එක තමයි අල්ලන් තියෙන්නේ. අපි කියන්නේ මේකට සම්බන්ධ මහ බැංකුවේ ප්‍රධානි ඒක නම් ගම් සහිතව තියෙනවා. ඒ සියලු දෙනාටම දඬුවම් දෙන්නත් ඕන. පර්පචුවල් ට්‍රෙෂරිස් එකට දඬුවම් දෙන්නත් ඕන. ඒ නිසා ඒ දඬුවම් දිය යුතු රටේ අධිකරණයෙන් නිසා මෙන්න මේ කරුණ ඊටාම පැහැදිලි කිරීම තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ නිසා අල්ලස්සා දූෂණ කොමිසමේට තර්ජනය කරලා විවිධ ප්‍රකාශ කළා. ඒකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කරගත්තා වගේ ජනතා මිතුනේ සභාපතිවරයාත් කෝපකාරක සභාවෙන් ඉවත් කරගන්න සමහර අයට ආස ඇති. පසුගිය පාලනයේ දූෂිතයන්ටත් ආස ඇති, වර්තමාන පාලනයේ දූෂිතයන්ටත් ආස ඇති. නමුත් ජනතා මිතු පෙරමුණ මෙරට ජනවරමෙන් පොදු පාර්ලිමේන්තුවේ එකඟතාවයෙන් ඒ තනතුර ලැබලා තියෙන්නේ. අපි ඒ තනතුර කොන්ද කෙලින් තියාගෙන අපි ඉතාමත්ම පැහැදිලි වගකීමෙන් අපි කරනවා. කෝපකාරක සභාව තුලත් අපි අපේ වගකීම කරනවා. ඉන් පිටතත් එම වගකීම කරනවා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව අපි කියනවා කැමති වෙනවා. අපි මහ බැංකු දූෂිතයන්ටත් වෙනත් ආයතන දූෂිතයන්ටත් අපේ හෘද සාක්ෂිය සහ අපේ දැනීමේ ප්‍රමාණයට කරුණු තිබේදී කිසිම කෙනෙක්ට ගැලවෙන්න දෙන්නේ නැහැ කියන කරුණ අපි කියනවා. හැබැයි උන්ට නීතිමගෙන් දඬුවම් දීම අපි කියනවා මේ රටේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා දැන් ඔහු කියවනේ දේශපාලන න්‍යායපත්‍රයකට වැඩ කරන්න කියලා සමහර අයට. දැන් අපි කියනවා දැන් දේශපාලන න්‍යායපත්‍රයක් නෙමෙයි දැන් මේක වාර්තාවක් එනවා. දැන් කටයුතු කරන්න. දැන් කටයුතු කරලා පෙන්නන්න. නිකන් රැස්වීම වල කතා කරන එක නෙමෙයි වැදගත්තේ. ඒ නිසා අගමැතිවරයා මේ සම්බන්ධව අනුගමනය කරන පියවර ගැන අපිට කිසිම සැකයක් නැහැ, කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන අපි දන්නවා. ඒ නිසා ජනතා මිත්‍ර පැත්තෙන් අල්ලසර දූෂණ විරුද්ධව අපි කරගෙන යන මැදිහත් වීම දිගටම කරගෙන යනවා. ඔබට මූලික වශයෙන් අපිට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තිබුණේ මේම කරුණ. මේ විස්තරාත්මක නිර්දේශ ඉදිරිපත් කිරීමට අපට නොහැකි. මේ නිර්දේශ රාශියක් තිබෙනවා. නිර්දේශ ඉදිරිපත් කිරීම නොහැකි. මොකද අපි පාර්ලිමේන්තුවේ
ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කළ යුතු නිසා අපිට බොරු බයිස්කෝප් රංගන දක්වන්න අවශ්‍ය නැහැ. මොකද දවස් දෙක තුනකින් මේක වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන නිසා. ඒ නිසා ඔබට තවත් මේ පිළිබඳ කරුණු දැනගන්න අවශ්‍ය නම් මේකට අපරාධ නඩුවක් පවරනවා කියලා. ඒ අපරාධ නඩුවක් පවරනවා කියන්නේ පාර්ලිමේන්තුවේදී මේ අපරාධ නඩුවකදී කාර්යාව සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්නේ. ඒ කියන්නේ මේක මේ නීති ගැටයක් ගහලා මේ කාර්යාව යටපත් කරන්න උත්සාහයක් වගේ කරනවා. පැහැදිලිව ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ මූලික උමනාව අපිට පැහැදිලි. ඔවුන්ගේ උමනා ප්‍රධාන උමනාව මොකක්ද? මේකෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඔවුන්ගේ දේශපාලන ගෝලයන් බේරා ගැනීම. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ 2015 පෙබරවාරි මාසෙ ධම්ම තියෙන එකම අභිලාෂය. ඒ නිසා තමයි රටේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ UMP කට්ටියක් දාලා කමිටුවක් දැම්මේ. ඒ නිසා තමයි ඒක රටේ ස්ථාපිත කරලා තිබෙන අල්ලස්සා දූෂණ කොමිසම නැත්නම් CID එක FCID එක මෙවැනි ආයතන වලට පවරන්නේ නැතුව ඒක කෝප් එකට පැවරුනේ. ඒත් කෝප් එකේ තමයි කට්ටියකුත් ඉන්නවා කියලා හිතනවනේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිස. ඒ නිසා මම එකයි මුලින් කිව්වේ නිසා එක්සත් ජාතික අරමුණම තිබෙන්නේ විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරලා හොරු ආරක්ෂා කරන එක. මේ බැඳුම් කර සිද්ධිය හොරු ආරක්ෂා කරන එක. ඒකට ඔබතුමා කියන වගේ අධිකරණ ගැට ගහන්නත් පුළුවන් වෙන ගැට ගහන්නත් පුළුවන්. නමුත් අපි කියන්නේ කොහොමද ඔය කොයි ගැටයක්වත් මෙරට ජනතාව ඉස්සරහා ගැට වෙන්නේ ඔක්කොම වතුර වගේ පැහැදිලි මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා සහ ඒ කණ්ඩායම එකතු වෙලා හොරු රකින්න කටයුතු කරනවා කියන නිසා කිසිම දැන් ඇත්තම ගැටයක් නැහැ. දැන් රෙදි ඔක්කොම ගැට ලිහිලා රෙදි ඔක්කොම ගැලවිලා තියෙනවා. නිසා ආයි ගැට ගහන්න මේක හම්බෙන්නේ. මේ කෝප් කමිටුවේ නිර්දේශ ලෙස සඳහන් වෙච්ච වාර්තා වගේක් ප්‍රසිද්ධ කළා. ඒක ඇත්තටම ඔබතුමාලගේ නිර්දේශද එන්නත ඒක කවුරු හරි විසින් නිර්මාණය කරපු දෙයක්. මම ඇත්තට මේක දැක්කේ නැහැ. නමුත් නිශ්චිත වශයෙන් කියන්න ඕන නිල වශයෙන් කෝප් කාරක සභාවේ වාර්තාව මෙම වාර්තාව මේ පාර්ලිමේන්තු සතිය තුළ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. ඒක තමයි අතන නිල වාර්තාව වෙන්නේ. අන්තර්ජාලයට කුමන දේවල් ඉදිරිපත් කරලාද කියලා මම අතරම දන්නේ නැහැ. ඒ නිසා රටේ ජනතාවට සාධාරණ සැකයෙන් තොරව හොරු කවුද හොරු රකින්නේ කවුද කියන එක ඉදිරි පැය 72 ඇතුළත දැනගන්න පුළුවන්. දෙසිවිසිපස් දෙනා මේ හොරු රකින්න කවුරුටත් කටයුතු කරනවාද නැත්නම් ඇත්තටම හොරු හෙළිදරව් කරනවාද කියලා වගකීමකින් ඉන්න කියන්න පුළුවන් දෙයක් සමාජිකේ 225 ගණිතයේ වැරද්දක් තියෙනවා. 225. ඔව් 225 වැරද්දක් තියෙනවා. ජනතා මිත්‍රයේ මන්ත්‍රරු 6 දෙනෙක් ගැන 6ක් ඉන්නවා. එම මන්ත්‍රරු 6 දෙනා විදිහට අපිට පූර්ණ වගකීමෙන් අපිට කතා කරන්න පුළුවන්. අපි පක්ෂපාත ભેද නොසලකා රටේ මහජන මුදල් වංචා කිරීම සම්බන්ධව එරෙහිව අපි අපේ වගකීම ඉටු කරනවා. ඉතින් අපි හිතනවා පාර්ලිමේන්තුව තුළ රටේ ජනමතයක් තිබෙනවා දූෂණයට එරෙහි. ඒක මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම තමන්ගේ ජනමාධ්‍යවත් තමන්ගේ දේශපාලන හයිහත්තියවත් පාවිච්චි කරලා යට කරන්න පුළුවන් ජන බලයක් නෙමෙයි. ඔබ දන්නා මේ දෙන්නම පත් උනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් උනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගේන්න ඕන කියලා ගෙන ආපු ජනවරමකින් නෙමෙයි. දූෂිත රාජපක්ෂ පාලනේ එපා කියන එකට දුන්නු ජනවරමකින්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් උනේත් එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති කරන්න කියලා දුන්නු ජනවරමක් නැහැ. ඇත්තම සිද්ධ වුණේ නැවත දූෂිත රාජපක්ෂ පාලනයේ අග්‍රමාත්‍ය විදියට ඒ කියන එකට එරෙහිව දුන්නු ජනවරමෙන් තමයි ඒකේ එවැනි අතුරු ප්‍රතිඵලයක් විතර තමයි මේ දෙන්නම බලයට පත්ලා. අද ඔබට පේනවා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් බලන්න. ජනාධිපතිවරයාගේ ප්‍රකාශ විරුද්ධව තියෙන ජනමතය බලන්න. ඒ නිසා පාර්ලිමේන්තුව තුලත් මන්ත්‍රීවරු මට අපිට වගකීමෙන් කියන්න බලන් ජයපේ මන්ත්‍රීවරු හදනා ගැන. නමුත් අපි හිතනවා මේ ජනමතයේ බලපෑම අතිශය විශාල වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපානවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන කෝප් කමිටුවේ මූලික වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතරය සම්මත කළා මේ දූෂිතයන්ට දඬුවම් දීම කරන්න පුළුවන්. මේක නීත්‍යානුකූලව නිල අවස්ථාවක් නෑ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කිරීමක්. කෝප් කාර්ක සභාවක වාර්තාවක්, ගිණුම් කාර්ක සභාවේ වාර්තාවක් මේ බහුතරයෙන් සම්මත කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් අපි දකිනවා ජනමතය ප්‍රබලයි. ඒවා ජනාධිපතිකම් අගමැතිකම් වලට ගොඩාක් ලොකුයි.
දැන් කාටවත් ඉල්ලා සිටීමේ හැකියාවක් නැත කෝප් කමිටුවට වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණොත් මේක බහුතරයකින් සම්මත කරගන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් ගෙනාවොත් එතනදී ගැටලු උදාහරණයේ තත්ත්වයක් දැනගැනීමේ හැකියාවක් තිබෙනවා නේද ඔබතුමන්ලා ඉදිරිපත් කළ වාර්තාවට වඩා අර වාර්තාව විශ්මතු කරලා පෙන්වන්න ඒගොල්ලෝ උත්සාහ කරොත් මොකද ඔබතුමන්ලා කරන්නේ? නෑ ඒක කිසිම බාධාවක් නෑ. පාර්ලිමේන්තුව තුළ ඕනෑම කරුණක් විවාදයට ගත හැකි ඕනම කරුණක් ඡන්දෙට විමසන්න පුළුවන්. අපි අභියෝග කරනවා මේක ගේන්න ඡන්දෙට. ඔව් අපි කියන්නේ මේක ඡන්දයකට ගේන්න අවශ්‍ය නැහැ. ඒක සම්මත නොවද නැද්ද කියන එක බලමු මේ අවස්ථාවේ. මොකද මේක ජනමතයත් එක්ක කරන ලිට්මස් පරීක්ෂණයක්. මම ඒකයි කිව්වේ මේවා මේ අර 77 ආපු 6න් 5 UMP ආණ්ඩු නෙමෙයි. 2010 ආපු 3න් 2 මහින්ද රාජපක්ෂලා ආණ්ඩු නෙමෙයි මොනවද මේ ආණ්ඩු? ඒ නිසා අපි බලමු. එහෙම ඡන්ද විමසීමක් අවශ්‍ය නම් අපි කියන්නේ ගේන්න. මම ගහලා බලමු මේක. ඒ වගේම ඩියු ගුණසේකර මහත්මයා මේ හිටපු කෝප් කමිටුවේ ප්‍රධානියා ඊයේ මාධ්‍යහමුවකදී සඳහන් කරනවා කෝප් කමිටුව වාර්තා දෙකක් අධිසේවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරයා විසින් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනි තාමත් ඉක්මනින් මාස දෙකක් වගේ ඇතුළත. ඒ සම්බන්ධයෙන් මොන වගේ අදහසක් දක්වනවද? මෙහෙමයි. එහෙම රටේ නීතියක් හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් නැහැ. ඒක එතුමාගේ මතයක්. අපි හිතන ජනාධිපතිවරයාගේ නැවත කොමිසමකට ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් එය මෙය දූෂිතයන් ආරක්ෂා කිරීමේ ඩීල් එකක් නොවිය යුතුයි. මොකද ඒක තව අවුරුදු දෙකක් ඇදුනොත් එහෙම. මොකද වෙන්නේ? දැන් මොකද ස්ථාවර නියෝගවල හරිම පැහැදිලි කෝප් කාරක සභාවේ 26 දෙනෙක් ඉන්නවා. ඒතකොට ඒ 26 දෙනා අතර බෙදීමක් ආවම ඒ අයට වාර්තා දෙකක් හෝ තුනක් හෝ දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙලා තියෙනවා. ඒක වෙලා තිබෙනවා. ඉතින් මෙතන පැහැදිලිව පේනවා මේ විවිධ දේශපාලන පක්ෂ එකතු වෙලා මූලික වාර්තාවක් ලේකම් මණ්ඩලය ඉදිරිපත් කරපු වාර්තාවක් සම්මත කරලා තිබෙනවා. එක දේශපාලන පක්ෂයක් එකතු වෙලා එක වාර්තාවක් අදලා ඉතින් මේක මේ හරි වතුර වගේ පැහැදිලිනේ මේක මේ මහ විශාල සංකීර්ණ මුකුත් නෑ පොත් කියවන්න ඕනේ වාර්තා දෙකට අසං කරව මන්ත්‍රීවරුන්ගේ නම් ටික දැක්කම දූෂිතයන් කවුද දූෂිතයන් රකින්නේ කවුද කියන එක පැහැදිලි. මේක කියවන්නවත් ඔබතුමාලා මහන්සි යුතු නෑ. ඒ නිසා ඒක අත්‍යවශ්‍යතාවයක් නැහැ. ජනාධිපති කොමිසම නම් ඒ වගේ ඒවා දාන්න අපි කියන්නේ මොන කොමිසමවත් ඕනේ නැහැ. කෙලින්ම මේ වාර්තාවේ නිර්දේශ මත බදනම් වෙලා අධිකරණයට පුළුවන් නඩුවට යන්නේ අධිකරණ ක්‍රියාවලිය කොහොමද? අධිකරණ ක්‍රියාවලිය ඇතුළතදී දූෂිතයන්ටත් අවස්ථාවක් ලැබෙනවා Taman දූෂණයෙන් තොරයි කියලා පෙන්නන්න. මම හිතන්නේ ඒක තමයි කළ යුතු දේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඊයේ වාර්තාවක් නිකුත් කළ තිබුණා ඔබතුමාලා හදපු වාර්තා නිර්දේශවල ඉතාමත් මුදුමුලක් ස්වභාවයක් තමයි මේ දූෂිතයන් කියන්නේ කරදකරන්නේ අනුගමනය කළ තියෙන්නේ. මේ ඒගොල්ලන්ගේ වාර්තාවේ මේකේ අපරාධ නඩුවක් දක්වා කාරණා අන්තර්ගත වෙනවා. මේ පිළිබඳව මොකද ඔබතුමාගේ අදහස? ඔව් අපි අලිබබා සහ හොරු 40ක් ඉන්නවා. මේකේ අලිබබා සහ හොරු 4ක් 5ක් තමයි ඉන්නේ. ඔන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ නම අලිබබා සහ හොරු 10ක් විතර. අපි අලිබබාට සහ හොරු 10ටම චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බයිස්කෝප් වාර්තාවෙන් අලිබබා මොනවත් කළා නැහැ. අලිබබා හොඳට ඉන්නවා. අර හොරු 10න් ටික දෙනෙක්ට අදාළ යම් චෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේක රාජපක්ෂ කාලෙත් ඔහොමම තිබුණා. ඔබට මතක ඇති. රාජපක්ෂ මොනවත්ම දන්නේ නැහැ. එතුමා කිසිම දෙයක් දන්නේ නැහැ. මේ වෙන අය තමයි. මේකම තමයි. ඒ නිසා අපි අලිබබාටයි හොරු 10ටයි අදාළ කරන නිර්දේශ සියල්ල තියෙනවා. නම් නිර්දේශ මොනවාද කියලා ඔබතුමාලා ඉදිරි පැය 7 දෙක ඇතුළත දැනගන්න. නිර්දේශ නෙමෙයි නමුත් ඒකේ මොන වගේ පදන මොන වගේ සීමාවක් තුළ නිර්දේශ ඉදිරිපත් වෙද කියන එක යකනේ අපි සිතාසත් දෙන්න පුළුවන්. අපිට දිය හැකි උපරිම නිර්දේශ අපි දීලා තිබෙනවා. එම නිර්දේශ මත මේ රටේ අධිකරණයකට ලබා දී හැකි උපරිම දඬුවම් ලබා දෙන්න අවශ්‍ය ඉඩකඩ තිබෙනවා. නියමනාත්ය හර්ෂ දෙසිල්වා ඊයේ Facebook කරා කියලා දීපුවා ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කෝකාර සභාවේ කටයුතු අවසන් වීමට පෙර මාධ්‍යයට කතා කරන්නේ දේශපාලන වාසී ගැනීමට කියන ඔබතුමාගේ අදහස.
මං හිතන්නේ ඔබතුමාලට පැහැදිලි කවුද ඒක කරමින් ඉන්නේ කියලා. අපි මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ කෝප්කාරක සභාව තුළ එක්සත් ජාතික පක්ෂය දරන වංචනික උත්සාහය මිසක් කෝප්කාරක සභාවේ ඇතුලේ එක කරුණක්වත් අද මේ තත්ත්වයට අපි කියලා නැහැ. ඒ නිසා අපිට කෝප්කාරක සභාව විදියට අපිට සාධාරණ සැකයෙන් තොරව දූෂිතභාවය ඔප්පු කරමින් ඊට අදාළ කරන නිර්දේශයයිත මෙහෙම වාර්තාවක් ඉදිරිපත් වුණාට පස්සේ අපි තීන්දුව කරා බහුතර මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂ පමණක් නෙමෙයි බහුතර විවිධ පක්ෂවල මන්ත්‍රීවරුත් එතන ඉන්නවා මේ වාර්තාව හොඳටම ප්‍රමාණවත් දූෂිතයන්ට දඬුවම් දීමට සහ මේ වෙච්ච ක්‍රියාවලිය පැහැදිලි කිරීමට. ඒ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ පරීක්ෂණයේ පළවෙනි දවසේම මේ කියන්නේ පරීක්ෂණය අවසන් කරන්න කලින්ම මේකට මේ කිසිම දූෂණයක් වෙලා නැහැ කියලා නිර්දේශ දීලා ගියපු කට්ටියත් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපිට ඉදිරිපත් කරන චෝදනා අදාළ නැහැ. පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ අපිට මේකේ දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ අපිට තියෙන ජනතා න්‍යාය පත්‍රයක්. අපි දූෂිතයන් එදරව් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන්නේ දෙමළ ජාතික සංග්‍රහය. ඒ දෙමළ ජාතික සංග්‍රහයේ කෝප සමාජිකයින් අතර සිටිනවා ඒ සුමන්ත්‍රණ. එතුමා National Finance Oversight Committee එකේ සභාපති. දෙමළ ජාතික සංග්‍රහයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ගැන ඔබ දන්නවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සුමන්දර මන්ත්‍රීතුමා, ශ්‍රීධරන් මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී මෙම පරීක්ෂණයටත් වෙනත් කෝපකාරක කමිටු වලට සහභාගී වුණා. විශේෂයෙන්ම ගත්තොත් ඔබ කියන්න ඕන කෝපකාරක සභාව මේ මහ බැංකුව වංචා පිළිබඳව මෙරට ජනතාව දැනගත යුතු වැදගත් කරුණු රාශියක් තිබෙනවා. එය මේ ආසයිද සියල්ල කියන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ වාර්තා ඉදිරිපත් වුණාට පස්සේ මේකේ සම්පූර්ණ දේවල් රටට කියන්න. නමුත් මූලික කරුණක් මම කියන්නම්. අඩුම ගානේ විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවට මේ මහ බැංකුවේ බැඳුම් කර වංචාවේ දූෂණ පිළිබඳව සෙවීමට තියා කිසිම ලේඛනයක් ලබා ගන්න බැරි වුණා. ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කරා මහ බැංකුව. ওই දූෂණයට සම්බන්ධ ප්‍රධානම නිලධාරියෙක් පළවෙනි නිලධාරියා නෙමෙයි දෙවෙනියා දිගින් දිගටම ගියා හිටියා මහ බැංකුව සතු සංවේදී තොරතුරු ලබා දිය නොහැකි කියලා. නිසා මාස ගණනාවක් ප්‍රමාද වුණා පරීක්ෂණ. අන්තිමට විගණකාධිපතිවරයාට වාර්තා ලබා දුන්න තොරතුරු ලබා දුන්නේ නැහැ. ඒ අනුව කෝප්කාරක සභාවටම මුළු මහ බැංකුව නැවත කැඳවලා නීතිපතිවරයා විසින් දීලා තිබිච්ච නියෝගයක් පදනම් කරගෙන තමයි තොරතුරු ලබා ගැනීමට පුළුවන් වුණේ පරීක්ෂණ සඳහා විගණකාධිපතිවරයාට. අද විගණකාධිපති වාර්තා වෙනස් කරන්න නිසා කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එය හොඳින්ම දන්නවා. මේ විගණකාධිපතිවරයාට තොරතුරු දුන්නේ. ඒ තොරතුරු ලබා නොදීමට නීතිපතිවරයාගේ නිර්දේශයේ කොටසක් ප්‍රයෝගී කරමින් මහ බැංකුව නිලධාරීන් කටයුතු කරද්දී අපි ඒක නිහතමානීව කියන්න සඳහන් කරන්න ඕන. සුමන්දිරන් මන්ත්‍රීවරයා තමයි ඒ සමස්ත නීතිපතිවරයාගේ සම්පූර්ණ නිර්දේශය සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා ඇවිල්ලා ඉදිරිපත් කරේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කෝප්කාරක සභාවට, රාජ්‍ය ව්‍යාපාරකාරක සභාවට සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට මහ බැංකුව සහ රටේ ඕනම රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක් අදාළ ඉල්ලා හිටන සියලුම තොරතුරු ලබා දිය යුතුයි කියලා. ඒ නිසා ඔවුන්ගේ සහයෝගය මේ ක්‍රියාවට ලැබිලා තිබෙනවා. ඉතින් ඔවුන් මේ සම්බන්ධව ගන්න තීරණය මම හිතන්නේ ඒක ඉදිරි දින දෙක තුන ඇතුළත දැනගන්න පුළුවන්. ඊයේ හවස බෞද්ධ නිලධාරීතුමාට දුරකථන ගමත වෙලාවේ එතුමා කිව්වා යම්කිසි මතභේදාත්මක සිද්ධියක් වුණා කියලා විගණාධිපතිතුමාගේ නිර්දේශ වාර්තාවෙන් ඉවත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙච්ච ඉල්ලීම හරහා. ඒ වගේම ඊයේ සැසිවාරයේදී යම්කිසි තාක්ෂණික කරුණක් ගැන හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා යම්කිසි විස්තර කිරීමක් කරාට පස්සේ ඒකේ යම් වැරද්දක් තියෙනවා කියලා විගණාධිපතිතුමාත් ඉදිරියට තියෙනවා. මේ සිද්ධිය මොකද මන්ත්‍රීතුමා සමාජිකයෙක්. විගණාධිපතිතුමා තමන්ගේ ස්ථාවරන් කිසිවක් වෙනස් කළා නැහැ. එතුමාගේ නිර්දේශ තියෙනවා. මේ බැනුම් කර වංචා පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඔබ දන්නා වුන් සුවිශාල කණ්ඩායමක්. එක පුද්ගලයෙක් නෙමෙයි.
මේ නිර්දේශයක එක වචනයක් මම ඔබට උදාහරණයක් වශයෙන් කියන්නම්. මේක නිර්දේශයක් තිබෙනවා මහා බැංකු බලධාරීන් මේට වගකිය යුතුයි කියන. විගණක අධිපති වාර්තාව. ඕකව මේක බලධාරියා කියලා යොදනවාද බලධාරීන් කියලා යොදනවාද කියලා පැය 3ක් සාකච්ඡා කරා. උන් කණ්ඩායම. ඔබ දන්නවා ඒකේ විශාල වෙනසක් තියෙනවා. බලධාරියා කියනවාද බලධාරීන් කියනවාද කියන. උන් කණ්ඩායම. උන් උගත් විශේෂඥ කණ්ඩායම. ඒ නිසා මහා බැංකුව අධිපතිවරයාගේ නිර්දේශ කිසිවක් වෙනස් කළා නැහැ. හර්ෂද ශ්‍රීල මහත්තයා දැන් කිතුළු ගහන්නක මිනිහා කියනවා කියන්නේ. ඒවා ඇත්තට ගණන් ගත යුතු දෙයක් නැහැ. ඒවා ඔය අපි දන්නවා පහුගිය කාලේ සෙල්ලම් පිස්තෝලාව රාජපක්ෂ කාලේ. ඒ රාජපක්ෂ ස්ටයිල් එකේම එකක් තමයි. ඒ නිසා මේ බයිස්කෝප් වාර්තාව UMPෙන් හදන එක ගැන රටේ ජනතාව පොඩ්ඩක්වත් සැලකිට ගත යුතු නැහැ. කමිටුව අමුඩ කැදවම මහා බැංකුව නවාධිපතිවරයා එතුමාගේ හැසිරීම ඔබතුමාලා කොහොමද රටේ සහයෝගයක් ලැබුණාද ඔබතුමාට? ඔව් අපිට ඊටාම සාධාරණව කියන්න පුළුවන්. එතුමා සාධාරණව අපක්ෂපාතීව කෝප්කාර සභාවවලදී කටයුතු කළා. එතුමාගේ වෘත්තීමය භාවය අනුව අපිට දැනුණ එතුමා යම්කිසි මේ ප්‍රශ්න පිළිබඳවත් යම්කිසි අවබෝධයක ඉන්නවා. ඒ වගේම දේශපාලනීකරණය නොවි ඒ මොහොතේදී ඒ කාරක සභාවට කරන අවස්ථාවේදී කටයුතු කරා.